ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 පෙබරවාරි 16 අඟහරුවාදා සිරස්තල කොවිඩ් එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙයි. අපේ ප්‍රවේශමටත් එක හොඳයි. ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහෙම ස්ථානගත වෙලා තිබ්බ මට මතක නෑ මෙතුමා. ඕලිම පැනීමක් වුණේ නැහැ. කොවිඩ් මරණ 400 ඉක්මවයි. 70,000ක් සුවය ලබයි. උත්සව සඳහා නව සීමා. කොවිඩ් සුව වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා නිවසට ඇමති චන්න වැඩබලන සෞඛ්‍ය ඇමති දුරේ දිවුරුම් දෙයි. කොළඹ අපද්‍රව්‍ය ගැටලුව හෙටින් අවසන්. ටොන් 500ක් දෛනිකව කෙරවල පිටියේ විදුලි ජනනයට. කොළඹ කසල ප්‍රශ්නයට මේක සම්පූර්ණ විසඳුමක්. ජාතික කණ්ඩායම හමු වූ මුරලි ආකල්පමය වෙනසක අවශ්‍යතාව පෙන්වයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Anuj Karunaratne. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. ඒ නාරාහෙන් පිට යුද හමුදා රෝහලේදී. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාව සඳහාත් එන්නත් කරණය සිදු කෙරුණා. The big story. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දීම අද ආරම්භ වූයේ නාරාහෙන් පිට පිහිටි යුද හමුදා රෝහලේදී. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. මයන්ත දිසානායක තිස්ස අත්තනායක හර්ෂණ රාජකරුණා ඉරාන් වික්‍රමරත්න දිලිප් වෙදාරච්චි අමාත්‍ය බහින්ද අමරවීර සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අද දිනේදී එන්නත් කරණය සිදු කළ බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. එන්නත් කරණයට ලක් වූ මන්ත්‍රීවරුන් පසුව මාධ්‍ය වෙත බෙලස අදහස් පළ කළා. ඔබතුමා අනුමත කරනවාද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන එක ජනතාවට කලින්? ඒකේ දෙපැත්තක් තියෙනවා. මන්ත්‍රීවරුන්ට ගෙවල් වලට වෙලා ඉන්නත් බෑ. ජනතාවට යන්න ඕනේ, ජනතාවේ ප්‍රශ්න කතා කරන්න අරව මේවා. ඒක හන්දා ඉතින් මන්ත්‍රී කෙනෙක්ගෙන් කාට හරි ජනතාවට විස බීජ යන්නත් පුළුවන්. දැන් අපි වුණත් මේ කාලේ රට පුරා යනවා. ඒක හන්දා මම හිතන්නේ ඒකේ වරදක් මන් දකින්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ මහජනයා සමග වැඩිපුර ගැවසෙනවා. සමහර මන්ත්‍රීවරු කොවිඩ් ආසාදනය වුණාම නිරෝධායනය කළා 500ක් 600ක්. ඉතින් ඒ නිසා මහජනතාව එක්කේ වැඩිපුර ගැවසෙන මන්ත්‍රීවරුත් එන්නත් කරණය කිරීම මං හිතන්නේ වැරදි කියලා. සාමාන්‍ය මහජනතාවටත් දෙන්න පටන් ගත්තනේ. ඉතින් කොතනින් හරි මේක පටන් ගන්න එපා. අපි වැඩි වශයෙන් මහජනතාව එක්ක ඉන්න අය. ඉතින් අපේ ප්‍රවේශමටත් එක හොඳයි. ජනතාවගේ ප්‍රවේශමටත් එක හොඳයි. එන්නත් කරණය සිදු වූ යුද හමුදා රෝහල වෙත අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලී රතන හිමියන්ද වැඩම කර සිටි අතර තමන් එන්නත ලබාගත් බව උන්වහන්සේ තහවුරු කර සිටියා. කෙසේ වෙතත් රතන හිමියන් පසුගිය 14 වෙනිදා ප්‍රකාශ කර තිබුණේ තමා එන්නත ලබා නොගන්නා බවයි. අන්නම් කොරෝනාට එච්චරම බය නැහැ. මම වැක්සින් එක ගහන්නෙත් නැහැ. මොකද දැන් COVID-19 ඊළඟට එන එක අපි දන්නේ නැහැ. ඒකට ගහන්න එපා ඒක. ඒක හන්ද මම නම් ගහන්නේ නැහැ. බුදුමා මේනුවට එන්නත් කරණය කරලා තියෙනවද? එන්නත ලබාගෙන තියෙනවා. මේ අතර එන්නත ලබා නොගත් මන්ත්‍රීවරුන්ද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු මේ රටේ අද මේ වර්තමාන වෙනකොට තුන් වේල තියා දෙවේලක් කන්න බැරි ජනතාව බහුතරයක් ජීවත් වෙන වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ එන්නත විද ගැනීම සාධාරණයි. මං අද ජාතියට සපත කරන මේ රටේ අන්තිම පුරවැසියට එන්නත දෙනකන් හේෂ විතානගේ ওই පාර්ලිමේන්තුවෙන් නෙවෙයි කොහෙන් දුන්නත් මේ එන්නත විද ගන්න කටයුතු කරන්නේ නැහැ. මම තාම එන්නත ලබා ගත්තේ නැහැ. මං හිතන්නේ මේ අවදානම් ප්‍රදේශවල මිනිස්සුන්ට මුලින් අපි ලබා දෙන්න ඕනේ. මම පෞද්ගලිකව හිතුවා
මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මේක කොහෙන් ලැබිච්ච එකද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? කොහෙන් මේක චීනයකද රුසියාවේකද ආණ්ඩුවක් කියන්නේ ඔක්ස්ෆර්ඩ් එක කියලා. කොහොමද ගහ ගන්නවා ඉතින් දැන් මොකක් හරි වාසියක් තියෙන්නේ. මොත් ලක්ෂ 220ටම මේ එන්නත ලබා දෙන්නට ඕන. දැන් මම දැනගන්න කැමතියි මොකද්ද අපේ රටේ එන්නත් ලබා දීමේ ක්‍රමවේදය. මම දන්න ආකාරයට මේ මොහොත වෙනතෙක් අපේ රටේ ජනතාවට රජය ඉදිරිපත් කළා නැහැ. මේ එන්නත කොහොමද කොයි ආකාරයකටද මොන ක්‍රමවේදයකටද මොන සුදුසුකම් අනුවද මේ එන්නත් ලබා දෙන්නේ. අපි වගකීමකින් කියනවා අපි මුලදෙත් කිව්වා WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරාට පස්සේ එයා දාලා එන්නත් ගෙන්වීම සඳහා අපි මැදිහත් වෙනවා කියන කාරණේ ඒ වගේ එක වුණා. දැන් අපි වගකීමකින් කියනවා මේ රටේ ජනතාවට අපි එන්නත ලබා දෙනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දීමේදී ප්‍රමුඛත්වයේ දීම සම්බන්ධයෙන් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් අප්‍රසාදය පළ කරනවා. එන්නත් තව ඉතුරු වෙලා තියෙන 60000කට පමණයි. ඒ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය අපි නිර්දේශ කරපු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තාම වියදලත් නැහැ. ආරක්ෂක අංශයේ සියලු කාර්ය මණ්ඩලවලට විදලත් නැහැ. ගුරුවරු ඇතුළු මේ ප්‍රජාවත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු කණ්ඩායම් වලට විදලත් නැහැ. ඒ වගේම ජනමාධ්‍යවේදීන්ට විදලත් නැහැ. මේ වගේ ඕනෑතරම් කණ්ඩායම් ඉදියේදී පාර්ලිමේන්තුව පමණක් ප්‍රමුඛ කර ගැනීම මම හිතන්නේ තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගැනීමක්. ඊයේ විකාශය වූ දෙරණ 360 වැඩසටහනේදීද මේ සම්බන්ධයෙන් අවධානයට යොමු කෙරුණා. ඒ ලයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහෙම ස්ථානගත වෙලා තිබ්බ මට මතක නෑ ඇමතිතුමා. අපි කාටත් හොර රහස ගිහිල්ලා එන්නත ලබා ගත්තා නම් ඒක පොලිම පැනලා ගැනීම. දේශපාලඥයෝ වීම නිසා උන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබීමක් නෙමෙයි මේ උනේ. ඔව්නේ. ඔවුන් අවදානම ගන්නා කණ්ඩායමක් නිසා තමයි උන්ට අවස්ථාව ලැබුණේ. අපි පොලිම බැලුවාම නම් ඊළඟට ඉන්නේ අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔව් ඒකත් වෙනස් වුණා. ජාතික එන්නත් කරන සැලැස්මේ කියන්නේ අපේ ජාතික එන්නත් කරන සැලැස්මේ තිබුණ ඊළඟට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීම කියන එක වෙනස් වුණ නිසා තමයි තීරණයක් ගත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ අවදානම් කලාපයේ සිටින අයට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. ඒක මේ മന്ത്രിවරුන්ට දෙන එකට කතාව ලඟුණාට මේ සමස්ත වැඩිපිළිවෙලේ සම්පූර්ණ උපක්‍රමය මේ සතියේ නම් අපි වෙනස් කරා. මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහාද එන්නත ලබා දීම අද සිට ආරම්භ කෙරුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ අද දිනේදී බන්ධනාගාර නිලධාරීන් 500කට එන්නත්කරණය සිදු කළ බවයි. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ජනතාවටත් එන්නත්කරණය අද සිදු කෙරුණේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. මම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. කොළඹ නගරයට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් දැන් වෙනකොට 1,95,000කට ආසන්න එන්නත් සංඛ්‍යාවක් ලබා දීලා තියෙන කිසිම ලොකු සංකූලතාවයක් වාර්තා වෙලා නැහැ. හැබැයි ඕනම එන්නතකින් පුංචි පුංචි අතුරු ආබාධ එනවා. මොකද ඇඟට ඇතුල් කරන්නේ පිටතින් යම් ද්‍රව්‍යයක්. පිටතින් යමක් ඇඟට ඇතුල් වුණාම ඇඟ බලනවා කොහොම හරි ප්‍රතික්ෂේප කරන්නේ. ප්‍රතික්ෂේප කිරීමේ එක ලක්ෂණයක් තමයි උණ ගැනීම. ඒ නිසා උණ ඇඟපතේ වෙන වේදනාව විදපු පොඩි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. එමෙන්ම කොළඹ මහනගර සභාවට අනුයුක්තව සේවය කරන ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සේවකීන් 250 දෙනෙකුටද එන්නත ලබා දීම අද සිදු කෙරුණේ බොරැල්ල කැම්බල් පිටියේදී. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. මේ අතර පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ උත්සව අවස්ථාවන් සඳහා යළිත් සීමාවන් පැනවීමට පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සූදානම් වනවා. ගෙවුණු සති 3ක කාලය තුළ සෑම දිනකම මෙරටින් හඳුනාගත් ආසාදිතින් ගණන 700 ඉක්මවා තිබුණා. ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 774 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 208ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 179ක්, රත්නපුරින් 82ක්, මහනුවරින් 66ක්, කළුතරින් 63ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 45 දෙනෙකු වාර්තා වී තිබූ අතර සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වූ ගණන 131ක්. ඊයේ මෙරට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 15430ක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 6ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 403ක් දක්වා ඉහළ ගියා. දිවුලන් කඩවල පල්ලේතලවින්න හංවැල්ල නුගේගොඩ වත්තල සහ හුන්නස්ගිරිය යන ප්‍රදේශවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ අතර පිරිමි පුද්ගලයන් 5 දෙනෙකු සහ කාන්තාවක්ද වනවා. මෙම මරණ අතරට හිටපු කතානායක විජොමු ලොකු බණ්ඩාර මහතාගේ මරණයද අයත්. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් වෛරසයත් සමග වකුගඩු උග්‍ර ලෙස හානිවීම, ලේ විෂවීමේ කම්පනය, හෘද රෝගී තත්ත්වය, අධි රුධිර පීඩනය, රුධිරයේ ලිපිඩ ප්‍රමාණය ඉහළ යාම සහ කොවිඩ් නියුමෝනියාවයි. කොවිඩ් ආසාදනය වී හම්බන්තොට මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසේන මාධෝගේ මහතා ඊයේ පස්වරුවේ මියගිය අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද අම්බලන්තොට ලුණව ආදාහනාගාරයේදී සිදු කෙරුණා.
මේ අතර කොවිඩ් ආසාදනයෙන් මියගිය ගාල්ලේ පදිංචි පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ලබා දුන් තීන්දුව පිළිබඳව අද දෙරණ 2020 දෙසැම්බර් 21 වෙනිදා එදින ප්‍රධාන පුවත් විකාශයෙන් ප්‍රචාරය කර තිබුණා. එම මරණය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගවලට අදාළ බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බැවින් ඊට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඔහුගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගණ්ඩා ලෙසට පොලිසියට නියෝග කරන ලදී. යනුවෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව නිවැරදි විය යුතු බව ගාල්ල පොලිසිය සඳහන් කළා. කොවිඩ් මෘතදේහ අවසන් කටයුතු සිදු කිරීම පිළිබඳ අද කැබිනට් මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මහාචාර්ය ජෙනීෆර් පෙරේරා මහතා සඳහන් කර තිබුණා කොරෝනාවෙන් මේ යන පුද්ගලයන්ගේ මේ මලසිරුර ආදානය කරන්න පුළුවන් එහෙම නැත්නම් භූමිදානය කරන්න පුළුවන් දෙකම නිර්දේශ කර තිබුණා. එතකොට රාජ්‍ය මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගත්තා. ඒකට ප්‍රමාදයට හේතුව මොනවද? සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පත් කරන ලද තාක්ෂණික කමිටුවක නිර්දේශය මත කොවිඩ් වැළඳී මියගිය අයගේ සිරු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විධිවිධාන ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කරා 2020 මාර්තු මාසයේදී. එය වෙනස් කිරීම සඳහා ඒ අදාළ ඒ විශේෂභාර තාක්ෂණික කමිටුව විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නිර්දේශයක් කළ යුතුයි. ඒට තුන්වන පාර්ශවයක් විදියටවත් දේශපාලඥයන් විදියටවත් කවුරුවක්වත් බලපෑම් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධව අගමැතිතුමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. නෙළුම් මාවත මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියක් ප්‍රකාශ කළා කිව්වා අගමැතිතුමාගේ ප්‍රකාශය වළංගු නැහැ කියලා. එතකොට අපිට පෙනී යනවා රජයේ එකම කරුණක් සම්බන්ධව මතවාද දෙකක ඉන්න කාරණා පිළිබඳව. අගමැතිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අභිලාෂ. නමුත් අවසාන වශයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඇමති මණ්ඩලයවත් නෙවෙයි කොරෝනා මලසිරු සම්බන්ධ බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලැබිලා ඒ නිර්දේශය ගැසට් මගින් ප්‍රසිද්ධ කරන තුරු දැන්ට පවතින රෙගුලාසියේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පවතින කොවිඩ් අවදානම හමුවේ සියලු පාසල් උත්සව තහනම් කර ඇති පසුබිමක තංගල්ල බාලිකා විද්‍යාලයේ අද සංවිධානය කර තිබූ උත්සවයක් අතරමඟ නතර කිරීමට පොලිසිය පියවර ගත්තා. උත්සවයේ සංවිධානය කර තිබුණේ තංගල්ල කලාපයේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ ස්ථානමාරු වීම වෙනුවෙන්. කියන්න මට වැරදිනම් කියන්න වැඩේ. වැරදි වැඩි කරන්න හොඳයි කියන්න අරක. හේතුව නෑ හේතුව කියන්න මම නතර ගන්න. නීති විරෝධී වැඩක්. නතර ගන්න හේතුවක් නැහැ නේ. ඔබතුමාලා නතර කරමු මම නතර කරන්න එච්චර. මොකද ඒකේ කතාව තේරුම? කතා කරන විදිහට යනවා. ඉවන එක සැරේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් උත්සව අවස්ථාවන් සඳහා නව සීමාවන් පැනවීමට සිදුවන බවයි. අපි ගියරැල්ල පාලනය කරේ අපි සම්පූර්ණයෙන් රට ලොක්ඩවුන් එකකට ගිහිල්ලා. ගොඩක් දෙනෙක් අහනවා ඇයි මේ ලොක්ඩවුන් කරන්නේ නැත්තේ කියලා. අපිට ලොක්ඩවුන් කරන්න එක හරි ලේසි. නමුත් එදා වේල හම්බ කරගෙන කන මිනිස්සයාට කිසිම හවුහරණක් නැහැ. ඔබ සියලු දෙනාම දන්නවා දෙසැම්බර් මාසයෙන් පස්සේ අපේ රෝගීන් වාර්තා වීම ඇත්තටම වැඩි වෙනවා. අපි මේක හොයලා බැලුවම ගොඩක් වෙලාවට මෙම රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වෙන්න පටන් ගත්තා. මෙම මගුල් ගෙවල් සහ උත්සව සහ විශේෂයෙන් මරණ ගෙවල් ආශ්‍රිත. දැන් ඉස්සර ඇත්තටම අපිට තිබ්බේ අපි 50කට විතරයි අපි මේ අවසරය ලබා දුන්නේ. අපි ඒක 150ක් කළා ඇත්තටම දුන්නා. නමුත් මේක දැන් ඇත්තටම අපිට ආපහු සැරයක් අනිත් පැත්තට හරවන්න කාල සීමාව දැන් ඇවිල්ලා කියලා මම නම් හිතනවා. ඉතින් මම හිතනවා නුදුරේදීම අපිට අකමැත්තෙන් වුණත් යම්කිසි සීමාවල් ආපහු පනවන්න සිද්ධ වෙයි කියන තැනට අපි ඇවිල්ලා ඉන්නවා. තව බොහෝ දිනකින් අපි අලුත් සීමාවල් මොනවාද කියන එක අපි කියන්න බලාපොරොත්තු වෙනවා. අද පස්වරුවේ ආසාදිතයින් 353 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 76781ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. සුවය ලැබූ සංඛ්‍යාව 70429ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 5949ක් පමණයි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙරට වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද දියුරුම් දුන්නා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් යලි සේවයට වාර්තා කරන තෙක් එම දුරේ වැඩබැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පත් කරනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ වන විට ඇය ප්‍රතිකාර ලබමින් සිටි IDH රෝහලෙන් පිටව නිවස බලා ගොස් තිබෙනවා.
මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධුරේ කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපත් අමාත්‍ය මණ්ඩල තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවට නීතිපතිට හා කාදිනල් හිමිපාණන්ට ලබා දිය හැකි බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ අද පැවති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. පාස්කු කොමිසම සම්බන්ධ වාර්තාව කාදිනල්තුමා සහ නීතිපතිවරයාත් ඉල්ලලා තියෙනවා මේකේ පිටපත් ලබා දෙන්න කියලා. ඇයි තවමත් මේකේ පිටපත් ලබා දීමක් සිදු නොකරන්නේ මොන හරි ගැටලුවක් ඒ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනවද? ඒ අතිශයින්ම දැවැන්ත වාර්තාවක්. ජනාධිපතිතුමාගෙන් ඊයේ අමාත්‍යවරුන් ප්‍රශ්න කරා මේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම කවදා වගේ තියන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒතර ජාතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය උනේ තවමත් මේ පිටපත් සකස් කරනවා. පිටපත් සකස් කර අවසන් වූ වහම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ඇඳවන්න එතුමා බලාපොරොත්තු වෙනවා කියලා. පාස්කු කොමිසම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ජනාධිපතිතුමා ඊයේ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව අද දිනේ පුවත්පත් කිහිපයක්ම වාර්තා කරලා තිබුණා. එම්ප්‍රෙස් ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ. එහෙම උත්තරයක් ජනාධිපතිතුමන් දුන්නෙත් නැහැ. අමාත්‍ය මණ්ඩලය තීන්දුව කළාට පස්සේ පාර්ලිමේන්තුවට ලබා දෙන ගමන් සමගාමීව නීතිපතිවරයාට පිටපතක් ඇවීමත් අවශ්‍ය නම් කාදිනල්තුමාට පිටපතක් ඇවීමත් කරන්න පුළුවන් වෙනවා. දේශපාලන පළවෙනීම් පිළිබඳ සොයා බලන කොමිෂන් සභාවේ ඉදිරි පීවර පිළිබඳ අමාත්‍ය මණ්ඩලය යම්කිසි සාකච්ඡාවක් සිදු වුණාද? ජනාධිපතිතුමා සටහනක් පමණක් වෙලා තිබුණා. ඒ කියන්නේ දූෂණ විරෝධී කමිටුව කියන නීති විරෝධී කමිටුවක් අර්ලිගා මන්දිරයේ ආණ්ඩුවේ ප්‍රබලයෙන්ගෙන් සමන්විතව රැස්වීම පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කළ නිර්දේශය අනුව ජනාධිපතිතුමන් එවැනි කොමිෂන් සභාවක් පත් කළ බවට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළා. විමල් වීරවංශ අමාත්‍යවරයා යම්කිසි මතයක් ගොඩනගලා තියෙනවා. සමහර වෙලාවට මේක නාට්‍යයක් වෙන්නත් පුළුවන්. පොදු ප්‍රශ්න අමතක කිරීමේ සැලසුමක් ඇතුව මොකක් හරි මත ගැටුමක් පවතිනවාද මේ අවස්ථාවේ? මත ගැටුමක් නෙවෙයි. මේ පක්ෂය හැමදාත්ම හිටියේ ස්ථාවරයක් ඒක දිවිත්ව පුරවැසියන් රටේ වක්කීතු තනතුරු නොදරිය යුතුයි කියන එක. ඒ නිසා මේක මේ අලුතින්ම එකතු කරපු ජවනිකාවක් විදියට සලකන්න එපා. මේක පාලන පක්ෂයට යම්කිසි තර්ජනයක් නේ මෙවැනි ප්‍රකාශ. ආණ්ඩු බලයේ හිමිවලා තියෙන්නේ තනි පක්ෂයකට නෙවෙයි පක්ෂ 15කින් සැදුම්ලත් සන්දානයකට. ලෝකයේ තියෙන කුඩාම සංවිධානය තමයි පවුල. ඉන්නේ සමාජිකයෝ දෙන්නයි. සැමියයි බිරිඳයි. දිනපතාම ගැටුම් ඇති වෙන්නේ නැද්ද? ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් අමිත් ෂා ඔහු පවසා තිබෙනවා ඉන්දියා භාරතීය ජනතා පක්ෂ දේශපාලන කටයුතු ලංකාව සහ නේපාලයේ කරන්න ඕනේ කියලා. මේ වගේ බලාපොරොත්තුවක් ඇති වුණු මේ අවස්ථාව ලබා දීලා තියෙන විශ්වන සංශෝධනය. භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා එවැනි ප්‍රකාශයක් කළ බවට නිශ්චිත සාක්ෂියක් නැහැ. ඔහු විසින් ආහාර ගන්නා අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් කළ බවට ත්‍රිපුර මහ ඇමතිවරයා තමයි ප්‍රකාශ කළා තියෙන්නේ. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂය නිල වශයෙන් එවැනි ප්‍රකාශයක එහෙම ස්ථාවරයක හිටියත් මේ රටේ දේශප්‍රේමී ජනතාව විදේශීය පක්ෂයකට මේ රට තුල දේශපාලනය කිරීම හරහා බලයත් පත් කර ගැනීමට ඉඩ ලබා දේවියයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිතුමා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල දිවිත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා. පහසුකම් හේතුවෙන් සීමා වී ඇති විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට එක්වමින්. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වෙනි උපාධි ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට එක් වූ අතර විද්‍යාර්ථීන් 1379 දෙනෙකු සඳහා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. The current university entrance system, which was designed around resource limitations at the university level, must change as the capacity of our universities expand. As outlined in the Vistas of Prosperity and Splendor policy document, enhancing the capacity of our higher education system through investment in infrastructure, technology and human resources is a key aim of my government. By increasing the capacity of universities, there will be opportunities for more students to access higher education. They should be able to do so without having their future determined purely by the Z-score
they obtained through their performance at the advanced level examinations. යුද්ධයේදී කකුලෙන් ඇද්ද පිරිස් කොවිඩ් වසංගතයේදීද කකුලෙන් අදින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වයඹ ඇල ව්‍යාපෘතියේ මහකිතුල සහ මහකිරුල ජලාශ ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මෙම ව්‍යාපෘතිය අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කුරුණෑගල පොල්පිතිගම ඉරුදෙනියාය ප්‍රදේශයේදී. සුරතින් විවෘත කරනවා ඇති. ව්‍යාපෘතිය යටතේ මහවැව් 7කට සහ කුඩා වැව් 350කට ජලය සැපයන අතර එමගින් අස්වැද්දිය හැකි ගොවිබිම් ප්‍රමාණය හෙක්ටාර 13000ක්. එමෙන්ම වකුගඩු රෝගයට හේතු වන පානීය ජල ගැටලුව අවම කිරීමට වාර්ෂිකව ජලය අක්කර අඩි 8100ක්ද වයඹ ඇල ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. පවුල් 40000කට පමණ මෙවගින් ප්‍රතිලාභ ලැබෙන අතර ව්‍යාපෘතිය සඳහා වන වියදම රුපියල් බිලියන 10.8ක්. වසර 3ක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතයි. නැගෙනහිර බේරගන්න උතුරට හමුදා මෙහෙවනකොට නැගෙනහිර පළාත වේගෙන් සංවර්ධනය කළා. උතුරේ යුද්ධය නිමා කරලා ඒ රණවිරුවන් දකුණට ආවේ සංවර්ධනය කරපු ගොඩනගපු පළාත් හරහා. යුද්ධය තියෙනකොට තමයි අපි කොළඹ මාතර අධිවේගී මාර්ගය හදන්න කටයුතු කළේ. යුද්ධය තියෙනකොට තමයි අපි හම්බන්තොට වරාය හදන්න කටයුතු කළේ. යුද්ධය තියෙනකොට තමයි අපි මත්තල ගුවන්තොටුපොළ හදන්න වැඩ කරේ. යුද්ධය තියෙනකොට තමයි නොරොච්චෝලේ විදුලි බලාගාරය හදන්න අපි පටන් ගත්තේ. කොවිඩ් වසංගතය තිබුණත් සංවර්ධන කටයුතු නැත කරන්න බෑ. අපේ බලාපොරොත්තුව රෝගී වුණු ලෝකයක් මැද නිරෝගී සංවර්ධනයක් වුණු රටක් හදාගන්න. මේ කොවිඩ් වසංගතය ආවම විපක්ෂයේ බොහෝ දෙනෙක් කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. ඡන්ද තියන්න එපා කියලා. හැබැයි අමුතුවෙන් අපි පාර්ලිමේන්තුවත් කැඳෙව්වා. ඡන්දෙ තිබ්බා. ඒ වගේම කොවිඩ් වසංගතය තුරන් කරන ඖෂධය ගෙන්වන්න සූදානම් වෙනකොට අපිට ගෙන්වන්න බෑ කියලා තනවා කිව්වා. ඒ විතරක් නොයි ඖෂධය අපි ගෙන්වන්න සූදානම් වෙනකොට සමහර විපක්ෂයේ උදවිය කිව්වා අපි බෙහෙත් හිඟා කන්න යනවා කියලා. අපි දැන් කොවිඩ් වසංගතය තුරන් කරන්න අවශ්‍ය වෙන ඖෂධ ගෙනල්ලා ඉවරයි. දැන් විපක්ෂය කියනවා මේ බෙහෙත ජනතාවට දෙන්න හොඳ නැති අසාර්ථක බෙහෙත් කියලා. ලෙඩක් වෙන්නුලා රටවලකට ඇදලා දාන්නයි මේ අය උත්සාහ කරන්නේ. මතක තියාගන්න යුද්ධයේදී අපේ කකුලෙන් අදායම තමයි කොවිඩ් වසංගතයේදී අපේ කකුලෙන් අදින්න හදන්නේ. යුද්ධයේ ජයග්‍රහණය කළාට පස්සේ ගෙවුණු යහපාලන ආණ්ඩුව මේ රටේ රණවිරුවන්ට විරුද්ධව මානව හිමිකම් යෝජනාවලට එකතාවය පළ කරා. මේ තත්ත්වයට මුහුණ දෙන්න අපි දැන් සූදානම්. ඒ වගේම අපි වැඩ කරනවා. කැලිකසල මගින් විදුලි උත්පාදනය කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර තිබෙනවා. බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. අද ඔන් ටොපික් විශේෂාංගය තුලින් තොරතුරු ගෙන එන්නේ මෙම නව බලාගාරය පිළිබඳවයි. පහුගිය කාලේ ලංකාවටම බලපාපු ප්‍රශ්නයක් තමයි කසල. විශේෂයෙන්ම කොළඹ කසල ගැටලුව නිසාවෙන් බොහෝ දෙනෙකුට තමුන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙවන්නට සිද්ධ වුණා. හැබැයි මේ කසල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න විශේෂයෙන්ම කසල භාවිතයෙන් විදුලිය නිපදවන්න අලුත්ම ව්‍යාපෘතියක් හෙට දවසේදී ආරම්භ වෙනවා. අද අපි ඔන් ටොපික් තුලින් කතා කරන්නේ ඒ පිළිබඳවයි. 2018 වර්ෂයේ ඉදිකිරීම ආරම්භ වෙච්ච මේ දැවැන්ත ව්‍යාපෘතියෙන් කසල විදුලිය බවට පත් කරන්නේ කොහොමද? මේක නම් අපි අහලා බලමු. යාන්ත්‍රික ඉංජිනේරුවරයා ඉන්නවා මේ ව්‍යාපෘතිය දිනුෂ ගුණරත්න. දිනුෂ කොහොමද මේ වැඩේ පටන් ගන්නේ? ඕවාසිද අපි කලින් දැකපු විදිහට මේ විදුලි බලාගාරයට ලැබෙන කුණු වල බර කිරාගෙන අන්ලෝඩින් හෝල් එකට ඇවිල්ලා කුණු ස්ටෝරේජ් කරන බංකර් එකට අන්ලෝඩ් කරනවා. එතනින් අපි කුණු දවස් 5යි 7යි අතර ප්‍රමාණයක් තියෙනවා ෆර්මන්ටේෂන් වලට. ෆර්මන්ටේෂන් වලින් පස්සේ අර පේන දොඹකර දෙක මාර්ගයෙන් අපේ අධීර 3කින් දහනය කරන ඉන්සිනරේටර් එකට යොමු කරනවා. අපි ඉස්සරහට ගිහලා බලමුද ඉදිරි කටයුතු කොයි විදිහට සිදු වෙන්නේ කියලා. අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ ව්‍යාපෘති මෙහෙයුම් මැදිරියට මේ ස්ථානයේ ඉඳන් අධිතාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා සියල්ලම බලමින්. කුණුවර
වලට විසඳුමක් වගේම කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ඝන අපද්‍රව්‍ය සියල්ලම එකතු කරලා මෙට්‍රික් ටන් 600ක් 800ක් යන ප්‍රමාණය භාවිතා කරමින් ජාතික විදුලි බල පද්ධතියට පැය 24 පුරාම මෙගාවොට් 10ක් එකතු කරන්න අපට පුළුවන්කම ලැබෙනවා හෙට දිනේදී. මේ ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂකතුමාව අපි සම්බන්ධ කරගෙන අහලා බලන්න සූදානම් වෙන විශේෂයෙන්ම ජනතාවට තියෙන ප්‍රශ්නේ කොළඹ කසල ගැටලුවට මේකෙන් විසඳුමක් ලැබෙනවද? ඇත්ත වශයෙන්ම කොළඹ කසල ප්‍රශ්නයට මේක සම්පූර්ණ විසඳුමක්. කිසිම තැනක තියෙන විදිහට නෑ ඊට පස්සේ කුණු කඳු. සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපෘතියට කොච්චර විතර කසල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? මෙගාවොට් 10ක් නිපදවන්න කසල දවසකට ටොන් 800ක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් නගර සභාවට මෙම ප්‍රමාණය අපට සපයන්න බැහැ. ඒ හින්දා අපි නගර සභාවට කියලා තියෙනවා අනිත් ආයතන වලින් අපට අවශ්‍ය කුණු ප්‍රමාණය ලබා දෙන්න කියලා. මේ ව්‍යාපෘතියෙන් එහෙම පරිසරයට හානියක් වෙනවද? ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපෘතියෙන් වෙන්නේ පරිසරයේ හානි වෙන එක නවත්තන එක. රජය මෙවැනි ව්‍යාපෘති ඉදිරිපත් කරන නම් කාර්ය පුද්ගලිකාංශයේ ඉන්න ආයෝජකයන් මෙවැනි ව්‍යාපෘති ඉදි කරලා මේ රටේ කසල ප්‍රශ්නයට සම්පූර්ණ තිරසර විසඳුමක් ලබා දෙනවා ඇති කියලා. බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. ඔව් ඉතින් හෙට දවසේදී මේ බලාගාරයේ විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙද්දී එහි තොරතුරුත් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා ලංකාවේ පළමු කසල වලින් විදුලිය නිපදවීමේ බලාගාරයේ සිට. ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට දරුවා සූදානම් කිරීම වෙනුවට කටපාඩම් කර ගැනීමට විෂය කරුණු සම්භාරයක් ඉගැන්වීම මෙරට අධ්‍යාපන ක්‍රමයේ විශාල දුර්වලතාවක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ විවෘත කිරීමට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ගාල්ල ශාන්ත ඇලූසියස් විද්‍යාලයේ අභිනවයෙන් නිදිකළ ජනමාධ්‍ය ඒකකය සහ සුහුරු පන්තිකාමරය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්, ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අධ්‍යාපනය කියන්නේ එකම තැන තියෙන දෙයක්. සමාජීය අවශ්‍යතා හා ප්‍රමුඛතා වලට ගැළපෙන පරිදි අධ්‍යාපන ව්‍යුහය ඒ විදිහටම ප්‍රතිනිර්මාණය විය යුතුයි. අපේ ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ රජයක් හැටියට අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමයි. දැන් අද අධ්‍යාපනයේ ලොකු දුර්වලතාවයක් තමයි අපි මේ ළමයාගේ සිතට ඇතුළු කරනවා විශාල කරුණු සමුදායක්. ඒතකොට ඒවා ඔක්කොම මතක තබාගෙන විභාගයේ ඒවා වැමෑරීම තමයි අද හුඟක් දුරට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන් දරුවාගේ පෞරුෂය, නිර්මාණශීලීභාවය, උත්පාදක ශක්තිය කිසිසේත් වර්ධනය වෙන්නේ නැහැ. අපි මේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා රැකිරක්ෂා අවස්ථා ජීවනෝපාය මාර්ග අතර විශාල පරතරයක්. මම කතා කරලා තියෙනවා මේ රටේ ප්‍රධාන සමාගම්වල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂකවරුන්ට. ඒ අය මට කියනවා අපේ ආයතනවල ආරක්ෂා නැතුව නෙවෙයි. හැබැයි අපි කැඳෙවුවාම සම්මුඛ පරීක්ෂණ වලට අපිට පැහැදිලිව පේනවා අපිට අවශ්‍ය ගතිගුණ හරය ඒ අය තුළ අවශ්‍ය ප්‍රමාණයට නැහැ. මේක තමයි තියෙන පරතරය. තවත් පුවත් කිහිපයක් දැන්. රුපියල් කෝටි 10කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 125ක් අයිස් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 25ක් සහ මුදලින් රුපියල් 36500ක් සමග හෝටල් කළමනාකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය විසින් නුගේගොඩදී අත්අඩංගුවට ගනු ලැබුවා. සීගිරිය අවඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වනසතුන් ගහනව සිටින වනාන්තරය විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. මොරටුව රාවතාවත්ත ඉන්ධන පිරවුම්හල අසල පිහිටි පදිකමාරුව ඔස්සේ ගමන් කළ පුද්ගලයෙකු බස් රථයක ගැටි අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අද ක්‍රීඩාපුවත් ගෙනෙන්නේ තරිඳු ගුරුගේ. අයිබෝන් තරිඳු. අයිබෝන් අනෝජ්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආකල්ප වර්ධන වැඩසටහනක් ඊයේ ක්‍රිකට් කමිටු සමාජික මුත්තයියා මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ක්‍රිකට් කමිටු සමාජික මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 30 දෙනෙකු සමග සාකච්ඡාවක් කොළඹ SSC ක්‍රීඩා සමාජයේදී පැවැත්වුවා.
මම නම් හිතන්නේ ටැලන්ට් එකකින් කිසිම අවුලක් නැහැ. හොඳට බැට්මෑන් වුණා කට්ටියම හොඳට ස්විං ගන්නවා හොඳ ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා බාධාවක් නැති ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නවා. දැන් ඔයාලට ඔප්ෂන්ස් තියෙනවා. කොච්චර ඕල් රවුන්ඩර්ස් එනවා පාස්වර්ඩ් දැන් ඔයාලා තමයි මම කැරියර් එක ඉවර කරලා සෙන්චුරිස් ගියා තමයි ගහන්න ඕනේ. ඒ ඔයා කරනකොට ඔයා එක කෙනා අඩුවස් දෙනා ඒක ඉතලා කරනකොට අඩුම ගානේ ඒකවල 60ක් විතර 50ක් විතර මැච් වෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා පසුගියදා පැවති කාලගණනයකට අනුව කිලෝමීටර් 2ක් ධාවනය කිරීමේ පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අද යලි එම පරීක්ෂණයට සහභාගී වී තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනාම එම පරීක්ෂණය සමත්ව ඇති අතර විවාහ මංගල උත්සවයේ හේතුවෙන් පසුගියදා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී නොවූ කුසල් මෙන්ඩිස්ද අද එම පරීක්ෂණයෙන් සමත් වුණා. පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ කුසල් පෙරේරා සහ දිල්රුවන් පෙරේරා නැවත එම පරීක්ෂණයට මුහුණ දිය යුතු වන අතර අවිෂ්ක ප්‍රනාන්දු ධනංජයද සිල්වා සහ ලහිරු තිරිමාන්න තවමත් එම පරීක්ෂණයට සහභාගී වී නැහැ. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.